හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා මේ වෙනකොට මුළු ලෝකය පුරාම මේ පැතිරීගෙන යන වසංගත රෝගයක් සමඟ ලෝකෙ ලක්ෂ ගණන් පිරිස මේ රෝගයට වේගෙන් ගොදුරු වෙලා ඒ වගේ මේ වෙනකොට දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිත අහිමි වෙලා 30,000කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒවගේම ලෝකයාම මේ රෝගයක් එක්ක විශාල බියකින් රෝග බියකින් පෙළෙමින් එදිනෙදා කටයුතු සියල්ල සමහ රටවල්වල නවත්තල අපි දන්න අපේ රටේ දින ගණනාවක් ඇදිරනීතිය විටිං විට මේ ඇදිරනීතිය නිසා බොහෝ පිරිසක් පීඩාවට පත්වෙමින් හැබැයි විශාල කැපකිරීමක් කරගෙන හැමෝම උත්සාහ කරන්නේ මේ වසංගත රෝගයෙන් සම්පූර්ණයම තමන්ගේ රට තමන්ගේ ප්‍රදේශේ නිදහස් කරගන්න. ති ඒ නිසා මේ කටයුතු එක්ක අපි ඔබට අද දවස කියල දෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පිරිත් කියලා පිරිතක් නිසා කෙනෙකුගේ ආවිශ වර්ධනය කරගත් ආකාරිගැන. ඒ තමයි ආයු වඩ්ඩන කුමාරය. ආයු වඩ්ඩන කියන්නේ ආවිෂ වැඩි වෙච්ච කුමාරය ගැන සඳහන් වෙන ගාථාව. එතකොට ඔබ දන්න අදත් අපි වඳනකොට ගාථාවක් කියනවා. අභිවාදන සීලිස්ස කෙන මේ ගාථාව. ධම්මපතේ සඳහන් වෙන මේ ගාථාවෙන් බණහලා ඔහු තරුණ වයසේ සෝවාන් පලට පත් වුණ. මේ ආයු වඩ්ඩන කුමාරය අවුරුදු 120ක්ම ජීවත් වුණා. හැබැයි අවුරුදු 120ක් ජීවත්වෙච්ච ඒ වගේම සෝවාන් වෙන්න පින තිබ්බ මේ කුමාරයටත් පුංචි කාලේ ආවිස අවසන් වෙලා යන භයානක කර්ම විපාකයක් තමන්ට යෙදුණ. ඔහු මරණයට පත්වවෙන්න සියල්ල කාරණා යෙදෙද්දි. කෝමහරි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ. ඒ දෙමවපියන්ට වාසනාව තිබුණ බුදුරජාණන් වහන්සේකින් උපදෙස් අරගෙන ඒ බුදුරජාණන් වහන්සේ කියපු ආකාරයට දරුව තියාගෙන දින 7ක් එක දිගට පිරිත් කිව්වා කියන. ඒ පිරිතේ ආශිර්වාදයෙන් මේ කුමාරයාගේ මාර්කයේ පැනගත්තා. මේ සිදුවීමේ සඳහන් වෙන්නේ එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දඹදිව ඈත ගමක ඒ අම්ම තාත්තා දෙන්න දරුවෝ නැතුව බොහෝ කාලයක් මේ දරුවෝ නැතුව ඉඳලා බාරහාර වෙලා ප්‍රාර්ථනා කරලා කොහොම හරි දරුවෙක් දේවියගේ කුසටාව. බොහෝම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇතුව මේ දරුව ඉපදුනා පිරිමි දරුවෙක් පුතෙක්. පුදුම ආදරින් දරුව හදාගත්තා. මේ දරුවා චුට්ටක් ඇවිදින කරන වයස එනකොට මේ දෙමව්පියෝ කල්පනා කරා හිත දියුණු කරගත්ත ඉශිවරයෙක් තාපසයෙක් ඉන්නවා. බොහෝ පිරිසක් ඒ තාපසය ළඟට තම ඒ ගමේ පිරිස වැදුම් පිදුම් කරන්න යන්න. ඒ තාපසයට තමයි පුද පූජා කරන්න. මේ දරුවාරගෙන ගිහිලනේ අපේ දරුවට ආශිර්වාද කරගම්. දරුව වඩාගෙන අම්ම තාත්ත දෙන්න මේ තාපසය ළඟට කිය. ඉස්සල්ලා දෙමව්පියෝ දෙන්න වන්දනා කරද්දි මේ තාපසය කියනවා දීගායුකෝ භවත්ති ඔබට දීර්ඝාවිෂ ලැබේවා. පුතේ වඳන්න කියලා අත් දෙක එකතු කරලා අර අම්ම තාත්ත දෙන්න තාපසයට වැන්දෙව. හැබැයි තාපසය නෙමෙයි අර පුංචි දරුවට ආශිර්වාද කරේ. දැන් දෙමව්පියෝ දෙන්නට සැකයක්. ඇයි තාපසයන් වහන්ස අපේ පුතාට ආශිර්වාද කරන්න නැද්ද. මේ තාපසය කියන මේ දරුව ජීවත්වෙන්නේ තව දින කීපයයි. දින 7ක් ඇතුළත මේ දරුව මිය යන. ඒක මට පේනවා අනාගත වෙන දේමත් දකිනවා. මේ දරුවට ආශිර්වාද කළ වැඩක් නෑ කිය. අර දෙමව්පිය හඬා වැලපෙන්ට පටන් ගත්තා. අනේ අපේ දරුව බේරල දෙන්න. අනේ අපිට ඉන්න මෙච්චරයි. අපි ගොඩාක් බාරහාර වෙලා අපිට මේ දරුව ලැබුණේ. මේ තාපසය කියනවා මට අනාගතයේ පේනවා හැබැයි වෙන දේ නවත්තන්න මට හැකියාවනෑ. මන් දන්නේ නෑ කොහොම දෙකින් බේරෙන්න කියලා. පුළුවන්නම් මේ දරු අරගෙන යන්න අර ඈත පලාතක් තියෙනවා සැවැත්නුවර කියලා. ඒ ප්‍රදේශයට ගිහාම මේ සැවැත්නුවර ජේතවන්න පුුණ්‍ය භූමියේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා මේ දිනවල වැඩඉන්න. අන්න උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ මහා ඉරදිමතෙක් මහා ගුණ සම්පන්න කෙනෙක්. තුන් ලෝකයාටම නිවන් මඟ පෙන්නන තුන් ලෝකේම පහළ වෙච්ච ශාස්තෘවරයක් උන්වහන්සේ පිහිටවෙයි. අර අම්ම තාත්ත දෙන්න තාපසයගේ මේක දැනගත්තට පස්සේ දරුව වඩාගෙන දුවගෙනාව සැවැත්නුවරට. අනිත් හැමදේටත් වැඩිය දරුවගේ ජීවිතය රැකගන්න.
දරුව තමයි මුළු ලෝකේම මේ දෙමව්පියන්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අම්ම තාත්ත දෙන්න වන්දනා කර. බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීගායිකෝ බවත් දීර්ඝායුෂ ලැබේවා. පුතේ වදින්න කියලා අර පුංචි පුතාවාරමි බුදුරජාණන් වහන්සේට වැන්දෙව්. බුදුරජාණන් වහන්සේ අර තාපසය වගේම පුතාට ආශිර්වාද නොකර බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය. අර අම්ම තාත දෙන්නගේ දැන් අර තාපසය කියද්ද හිතට ඇතිවෙච්ච සැකේ. අනේ ස්වාමීණී අපේ පුතාට ආශිර්වාද කරන්නකි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවට මාරකයක් තියෙනවා. තව දින 7ක් ඇතුළත මේ දරුව මිය යන. ති මේ දරුවට ආශිර්වාද කළ වැඩක් නෑකි. ඒ වෙලාවේ අර දෙමව්පිය හඬන්න වැලපෙන්ට පටන්ගත් අනේ ස්වාමිනි අපිට ඉන්න මෙච්චරයි අපේ දරුව බේරලද. මේ දරුව බේරගන්න ක්‍රමයක් නැද්දැහු. හැබැයි ඒ අය ඒ වෙනකොට තෙරුවන් සරණගිය තුනුරුවන් පිළිගන්න විශ්වාස කරන බණහන ශ්‍රාවකයෝ නෙමේ. දරුව බේරගන්න යාවේ. බුදුරජාණන් වහන්සේ වදා දරුව බේරගන්න ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට අනාගතයේ වෙන දේත් පේනවා. ඒක වලක්ව ගන්න ක්‍රමයක් බුදු ඇසි බුදුරජාණන් වහන්සේ දකින. දරුව බේරගන්න නං පිරිත් මණ්ඩපයක් හදන්න කීව නිවසේ. නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් හදලා දින 7ක්ම දරුවතියාගෙන එක දිගට පිරිත් කියන්න. බුදුරජාණන් වහන්සේගෙන් මේක දැනගෙන භික්‍ෂූන් වහන්සේලා ජේතවනාරාමෙන් ලබල දුන්නා. මේ දෙමව්පියෝ ගමේ මිනිස්ව එකතු කරගෙන නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් හදලා දරුවතියාගෙන එක දිගට දින 7ක් පුරාම පිරිත් කිව්වා. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කරා. පිරිත් හමාර කරලා දෙවියන්ට පින් දුන්න. අර පුංචි පුතා අරගෙන ඇවිල් අම්ම තාත්ත දෙන්න බුදුරජාණන් වහන්සේට වැන්දේව පුතේ වඳින්න කියල. බුදුරජාණන් වහන්සේ එතනදී ආශිර්වාද කරා දීගායුකෝ බවත්ති දීර්ඝායුෂ ලැබේවා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ දරුවට දැන් ඒ මාර්ගයේ අවසන්ද අපේ පුතාට දැන් ආයුෂ තියෙනවා දැන්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවට අවුරුදු 120ක්ම ආයුෂ තියෙනවා. ඒ මාර්ගයේ ගෙවුණ දරුවට ආයුෂ ලැබුණ කියෝ. බුදුරජාණන් වහන්සේ එදා නම තිබ්බා මේ දරුවට ආයුෂ වැඩිච්ච දරුව ආයු වඩ්ඩන කුමාරය කියල එදා නම තිබ්බ. මේ කුමාරය තරුණ වයසට එනකොට බුදුරජාණන් වහන්සේගේ බණහල සෝවාන් පලට පත් වුණ. එදකොට බලන්න පිංහතුනි සෝවාන් වෙන්න පිනක් තිබ්බ. අවුරුදු 120ක් මොහු ජීවත් වනා කළ සඳහන් වෙන අවුරුදු 120ක් නිරෝගීව වෙන විපතක් නැතුව ජීවත් වෙලා පරමාවිශේදා වින්දනය කරලා මිය ගිය. හැබැයි ඔහුටත් පෙර සසරයේ කර්ම විපාකයක් මත පුංචි වයසේදී මාරකයක් තිබුණ. ඒ මාරක මෙ කර්ම විපාකත් එක පෙර සසරය කරපු කර්ම විපාකයනවා. ඔබ දන්නවා මරණය බුදුහාන්දුරුව පෙන්නනවා සමහරයි මැරෙනවා කර්මාන් රූපියෝ ගේන ආවිශ්‍ය සම්පූර්ණයෙන් විඳල ඒකට අපි කෙන ආයුක්කය මරණ. ඒ කාලි ලෝකෙ තියෙන පරමාවිශ්‍ය සම්පූර්ණ ගෙවල කෙනෙක් මැරෙනවනං ඒකට ධර්මය කියන්නේ ආයුක්කය මරණ. සමහර අය ආයුෂ තියෙද්දී කර්ම විපාකයක් ඉස්සර වෙන මොකක් හරි සසරේ කර්ම විපාකයක් ඉස්සරහට එනවා. ඒකට කියනවා කම්මක්කේ මරණ. ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සරහට ඇවිල්ලා ජීවිතය අවසන් වෙන කම්මක්කේ. සමහරයට ආවිෂ ගෙවෙන කොටම කර්ම විපාකයක් එකට එකතු වෙන. ඒකට කියෙන උබයක් කිය. ඊට අමතරව උපච්චේද මරණ හැටියට ධර්මය පෙන්වා ස්වභාවික විපත් ව්‍යසන වසංගත වගේ මෙව ස්වභාවිකව ඇතිවෙන දේව. ගංවතුරෙන් 100,000 ගනම් මිනිස්සු මැරෙන්. භූමි කම්පායනවා නායාම් වෙනවා හදිස්සි අනතුරු වෙනවා. නොයෙක් වසංගත රෝග විපත් ලෝක පැතිරෙනවා 100,000 ගණන් ලක්ෂ ගනම් මිනිස්සු මැරෙන. එදකොට මේවා උපච්චේද මරණ බලන්න පිංහතුනේ හැබැයි මේ අතර කර්මාන් රෝපීව ඒ ප්‍රදේශවල ඒවට ගැලපිච්චායින්න පුළුව. හැබැයි සමහර වෙලාවට කර්මාන් රෝපියෝ කෙනෙක් ඒක මග හැරිලා බේරෙන්න්න පුළුව. ඒ අපිට හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩහිටිය නම් බුදුරජාණන් වහන්සේ ඒව බුදු ඇසින් දැකළ දේශනා කරන. අද අපිට පුළුවන් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලි ඒ දේශනාවල සඳහන් වෙන ඒ සිදුවීම්
බුදුරජාණන් වහන්සේ කටයුතු කරපු ආකාරය එදා විශාලා මහනුවර තුන්බිය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ විශාල වසංගතයක් ඇතිවෙච්ච වෙලාවේ රෝග දුර්භික්ෂ අමනුස්ස බිය ඇතිවෙච්ච වෙලාවේ ඒ රතන සූත්‍රයෙන් තුන්බිය දුරු කරේ කොහොමද ඒ කාලේ ඇතිවෙච්ච විපත්වලදි බුදුරජාණන් වහන්සේ ධර්මයේ මේ පිරිත් දේශනාවන්ගේ ආශිර්වාද ලබල දුන්නේ කොහොමද මේ දේශනා ඇසුරෙන් අද අපිට බුදු හාමුදුරන්ගේ ධර්මය තියෙන ඒ දේශනා ඇසුරෙන් යමක් උපදෙසක් දෙන්න පුළුවන් ඒ දේ කරන්න පුළුවන් ඒ නිසා තමයි අද මේ වෙනකොට ලංකාව පුරාම ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ විහෙර විහාරස්ථානුවට එකතු වෙලා පිරිත් කියන්න මිනිස්සු එකතු කළ ලොකු පිරිත් පින්කං කරන්න බැරි වුණත් උන්වහන්සේලා හරි බුදුන් අදින තැන තමන්ගේ පන්සලේ බුදු මැතුරේ චෛත්‍ය ළඟ එකතු වෙලා තනි තනිව හරි පිරිත් කියනවා මිනිස්සු ගෙවල් දොරවල්වලට එකතු වෙලා වෙනද වගේ නෙමෙයි මේ වසංගත රෝගයක්ත් එක්ක තුනුරුවන්ගේ ආශිර්වාදය වෙනුවෙන් නිතර පිරිත් කිය බුදුගුණ දහම්ගුණ සඟගුණ රතන සූත්‍ර සංජායනා කර ඒ නිසා පිරිත කියන්නේ මහා බල සම්පන්න දෙයක් මහා ආශිර්වාදය ඒ අපිට විද්‍යාත්මක උපකරණයකින් වෙනත් යන්ත්‍රයකින් අන්වීක්ෂයකින් කැමරාවකින් හොයන්න පුළුවන් දෙයක් නෙමේ අද අපිට පේනවා ලෝකෙ දියුණුයි කියපු රටවල් අසරණ වෙච්ච හැටි දැම් බලන්න මේ කොරෝනා කියන මේ වසංගත රෝගේ ඇහැට පේන දෙයක් නෙමේ මේ වෛරස එක හැබැයි හිතාගන්න බැරිවිදිහට ඒ බෝවෙලා යන ආකාරය අද සමහා රටවත් සතියක් දෙකක් ඇතුළත පළවෙනි සතිය ඇතුළත රෝගීන් 20ක් වාර්තා වෙච්ච රටවල් දෙවනි තුන්වෙනි සතිය වෙනකොට රෝගීන් 4500 ඊළඟට දහස් ගණන් අද මේ වෙනකොට සමහ රටවල් ලක්ෂ ගණන් රෝගීන්ගෙන් අසරණ වේගෙන යන ඒ නිසා වේගෙන් පැතිරිලා යන මොනතරං විද්‍යාව දියුණුනත් මොනතරන් තාක්ෂණය දියුණුනත් ඔබ දන්නවා ලෝකයේ බලවත් රටවල් ඇමරිකා වගේ රටවල් යුදාවිද එකතු කරගෙන යුද ශක්තිය වර්ධනය කරගෙන හැම පැත්තකින්ම අපි තමයි ලෝකෙ බලවත් අපිට හානියක් කරන්න පුළුවන් කෙනෙක් ලෝකෙ නෑ කියලා ලෝකෙ බලවතා වෙලා හිටි හැබැයි හිතාගන්න බැරි විදිහට මේ වසංගත රෝගයක්ත් එක්ක අන්ත අසරණ වේගෙන යන ලෝකෙ දියුණුවයි කියපු රටවල් විද්‍යාව තාක්ෂණය සෞඛ්‍යංස ලෝකෙ දියුණුම රටවල් අද ඉත අසරණ වේගෙන යන ඒ නිසා අද විද්‍යාව අසරණයි මේ යටතේ අද විද්‍යාඥයන් විශාල උත්සාහයක් දරනවා කොහොමහරි මේක පාලනය කරන්න අවශ්‍යදයක් හොයාග නමුත් තාම උන්ට බැරි වෙලා තියෙනවා ඒ නිසා මේ හැම දෙයක්ම ඉදිරියේ ඔබ ශක්තිමත්වෙන්න මනසින් ශක්තිමත්වෙන්න ඔබ ඔබේ කායික නිරෝගී භාවය මේ කාලය තුළ හොඳින් පවත්වගන්න ඒ පිණිස වෛද්‍ය උපදෙස් පිළිපදින් මොකද විශේෂෙන් වෛද්‍යවරු මේ රෝග ගැන වසංගත රෝග ගැන ඒ වගේ මේවැන් වලකින ආකාරය ගැන ඒ ලබාදීපු උපදෙස් ඔබ නිතර ඔබේ අත්හෝදන් ඒ වගේම ඔබ මිනිසුන් අතර ගැවසෙනකොට ඒ උපදෙස් අනුව පරතරයක් තබාගන්න අඩි කීපයක් ඈතින් ඔබ කෙනෙක් එක කතාබහ කරනකොට ඊළඟට පුළුවන් තරන් සෙනග ගැවසෙන්න තැනකට ඔබට යන්න වුණොත් මුකාවරණ පලදින්න ඒ අවශ්‍ය මොහොතේ අවශ්‍ය උපදෙස් පිළිපදේ ඔබ ඔබේ සෞඛ්‍යයේ ආරක්ෂාව ඒ වගේම නිතර අසනීපයක් නොවෙන ආකාරයට ඔබ කටයුතු කරන්න සාමාන්‍ය මේ කාලේ උනක් හෙම්බිරිසාවක් හැදුනත් සාමාන්‍යෙන් කැස්සක් හෙම්බිරිසාවක් හැදුනත් ඔබ ගොඩාක් අසරණ වෙන සමහල්ලාවට කෙනෙක් ඔබ දිහා බලන්නේ ඔබ පිරිසක් අතරේ ඔබට කිමුහුමක් ගියත් ඔබ කැස්සා ඔබට හෙම්බිරිසාවක් තිබුණත් කෙනෙක් ඔබ දිහා බලන්නේ රෝගවාහකය මේ කොරෝන රෝගීද දන්නේ අපිටත් බෝවීත් දන්නේ තිය නිසා ඔබ මේ කාලය තුළ පුළුවන් තරම් පරිසංවේ උනක් හෙම්බිරිසාවක්කත් නොවෙන විදිහට ඔබ ඔබේ කය පරිහරණය කරන්න බොහොම පරිස්සමේ ඔබට පුළුවන් දේශී අවෂ්‍යද වර්ග පානය කරමින් නිතර උණුවතුර පානය කරන්න ඒ වගේම හවස් වෙලාවේ රාත්‍රී කාලෙ ඔබ නාන්න කරන්න ඒ වගේ කටයුතුවලේ දෙන්න එපා ඒ වගේ මේ කාලය තුළ ඔබ අනතුරුවලින් ආරක්ෂාවෙන් හදිසි අනතුරු විපත් ඔබ ගහකට නැක්ගත් වහලෙකට නැක්ගත් බොහොම පරිස්සමේ මොකද අපි දන්නවා මේ කාලය තුළ රෝහල්වල රෝහල් සේවකයන්
වෛද්‍යවරු විශාල වෙහෙසක් දරනවා මේ වසංගත රෝගයක් සමඟ. අද අපි දන්න අපේ රටේ දැඩි සත්කාරය ඒකකවල පහසුකන් තියෙන්නේ සාමාන්‍යෙන් ඉතා සුළු පිරිසකට. නමුත් මේ රෝගේ වර්ධනය වෙලා ගියොත් අනාගතේ. ඔබ දන්නවා බොහෝ පිරිසක් වකුගඩු සැත්කං කරන අය, හදවත් සැත්කං කරන අය, එක්ක පෙනහලු වල ප්‍රශ්න තියෙන අය, නොයෙක් කොපරේෂන් දරුව ලැබෙන අය, මේ හැම ආකාරයෙන්ම රෝහල්වල මොන තරම් පිරිසක් ඉන්නවද. ඒ එදිනෙදා බෙහෙත් ගන්න රෝහල්වලට එන යන හැම දෙනා මාන්ත අසරණ වෙන. තිය නිසා මේ කාලය තුළ බොහොම පරිස්සමින් කටයුතු කරන්න. බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. සිල්වත්ත මෛත්‍රී සහගතව කටයුතු කරන්න. එකතු වෙලා ශක්තිමත්ව මේ වසංගත වුවදුර ප්‍රහාණය කරගන්න. ඒකෙන් මිදන්න මේ ලෝකයාම ආරක්ෂා කරගන්න ඔබ ඔබේ යුතුකම ඔබේ කැපකිරීම ඔබට පුළුවන් ආකාරයට ඔබ ඉෂ්ට කරන්න. තින් ඒ නිසා අපි ඔබට ආශීර්වාද කරන අපට පුළුවන් ධර්මයෙන් ඔබට ආශීර්වාද කරන්න. ධර්මයෙන් මඟ පෙන්න්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මී සඳහන් කාරණ ඇසුරෙන් අපි ඔබට මේ සිහිපත් කරන්න කෙටි ධර්ම දේශන ඇසුරෙන් ඔබ පිරිත් කියන්න නිතර බුදුන් අදින්න සිල් රකින්න මේ කාලය තුළ මෙත් වඩන්න ගුණ ධර්ම පුරන්න. ඉතින් ඔබ හැම දෙනාටමත් ඔබේ ජීවිතය තුළ මේ ඇතිවෙන විශාල විපත් වසංගත හදිසි අනතුරු මේවැනි විපත්වලින් අකල් මරණ සිදු නොවේවා. ඒවගේ මේ ලෙඩරෝග විපත්වලට ගොදුරු නොවේවා. අපේ රටේවත් වෙනත් රටකවත් ලෝකේවත් කාටවත් මෙවැනි හිංසා පීඩා ඒ වගේම කායික මානසික දුක්දොන්නස් දුරුවේවා. හැම දෙනාටම නිරෝගි සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා. බුද්ධානු භාවෙන් ධම්මානු භාවෙන් සංගානු භාවෙන් ඔබටත් රටටත් ලෝකයාටත් නිරෝගි සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සියලු යහපත හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරන. හැම දෙනාටම තෙරුවන් සරණයි.